ඔබ නිරෝගිමත් වන සුවපත් වන ආයුබෝ වෙන සුබ උදෑසනක්. අද මැයි මාසේ 20 වෙනිදා කියලාත් කියන්න පුළුවන්, සමහරුන්ට 21 වෙනිදා කියලා කියන්නත් පුළුවන්. හරි උත්තරේ 21. මොකද සමහරවිට දින පැටවෙන්න පුළුවන්. ඇයි තාමත් ගෙදර ඉන්න නිසා. ටික ටික ලොක්ඩවුන් සිටුේෂන් එක එහෙම නැත්නම් එක්සිට් වෙනවා, පටන් ගන්නවා, ටික ටික සාමාන්‍ය ජීවිතයට හුරු වෙන්න පටන් ගන්නවා. හැබැයි අර ලොක්ඩවුන් කාලේ පූර්ණ ඇඳරි නීතිය ක්‍රියාත්මක වෙච්ච කාලේ අපි හිතපු දේවල්, අපි කතා කරපු දේවල් වලින් මොනවද අද දවසේදී අපි ක්‍රියාත්මක කරන්නේ? පාරට බැස්සයන් පස්සේ අඩුතරමින් අර ඉවරයක් නැතුව, කෙලවරක් නැතුව හෝන් ගහන එකවත් අඩු කරගන්න අපිට බැරි වෙලා තියෙනවා. හිස්ටින් එකක් වාගේ අපේ ජීවිතේ කියලා කිව්වා නම්, හිතුවා නම් අඩුතරමින් ඒ හිස්ටින් එකේ මිරිස් පැලයක්වත් හිටව ගන්න අපි හිතමු. එහෙම නැත්නම් පහුගිය කාලේ අපි ඉගෙන ගත්ත පාඩම් වලින් වැඩක් නැති වෙනවනේ. අද ජාතික පුවත්පත් වාර්තා කරන පුවත් මොනවද කියලා විමසන්න සූදානම්. මේ මාසේ 21 වෙනිදා මාධ්‍යවේදී ප්‍රසාද් මංජුමාත් එක්ක ඉන්නවා. අයිබන් ප්‍රසාද්. අයිබන්. දිනමින ප්‍රධාන පුවත වන්නේ මහමැතිවරණයේ තියන්න සූදානම්. මොකද සමහරු අධිකරණයට වාර්තා වෙච්ච කරුණු මත එමෙත අධිකරණයට වාර්තා වෙච්ච කරුණු නිසා ඡන්දය කල් යනවා කියලා හාහෝ ගන්න පටන් ගත්තා. Facebook වල එක දේවල් ලියන්න පටන් ගත්තා. මැතිවරණ කොමිසම අධිකරණයට කරුණු දක්වයි. සෞඛ්‍ය අංශ නිර්දේශ කළොත් මහමැතිවරණයේ තියන්න සූදානම්. මේ තත්ත්වෙන් ජුනි 20 තියන්න බෑ කියලා ප්‍රකාශ කරන බව නිල්කා මැදගෙද දිනමිනට වාර්තා කරනවා. මැතිවරණය පැවැත්වීමට තරම් යහපත් පසුබිමක් රටේ පවතින බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය අංශ නිර්දේශ කරන්නේ නම් එවැනි සහතිකයක් දීමින් සති 9ත් 11ත් අතර කාලයකදී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිසම ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ කියලා දිනමින වාර්තා කරනවා. හැබැයි ලංකාදීප කියන්නේ ජුනි 20 වෙනිදා මහමැතිවරණය පැවැත්වන්න බෑ කියලා. ජුනි 20 වෙනිදා මහමැතිවරණය පවත්වන්න බෑ. සූදානම් වෙන සති 9ත් 11ත් අතර කාලයක් අවශ්‍යයි. මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි. මේකට ඊයේ අධිකරණයේදී උත්තර බදිනවා ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහත්මයා. ශ්‍රේෂ්ඨාධිකරණයේදී මව්බිම එය ප්‍රධාන සිරස්තලයක් හැටියට වාර්තා කරනවා. රජයේ වෛද්‍ය බලධාරීන්ට මිස මැකෝට තීන්දුව ගන්න බෑ. මැතිවරණ කොමිසමට තීන්දුව දෙන්න බෑ කියලා ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහත්මයා ප්‍රකාශ කරනවා. ජුනි 20 වෙනිදා ඡන්දය තියන්න බෑ කියලා කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට කිව්වන් පස්සේ තමයි රජයේ වෛද්‍ය බලධාරීන්ට මිස මැතිවරණ කොමිසමට තීන්දුව දෙන්න බෑ කියලා කොමිසමේ වැදගැම්මකට නැති ප්‍රකාශ බැහැර කරන්න කියලා ඉල්ලමින් ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහත්මයා සඳහන් කරන්නේ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා සෙසු සමාජික අබේසේකර යන වග උත්තරකරුවන්ගේ වාචිකයේ ලෙස ඉදිරිපත් කරන ලද මැතිවරණයේ යෝජිත ජුනි 20 වෙනිදා පැවැත්වීමට හැකි බවට වූ ප්‍රකාශය කිසිදු වැදගැම්මකට නැති පළ රහිත වූත් පදිනම් විරහිත වූත් ප්‍රකාශයක් සේ සලකා බැහැර කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහත්මයා අඩුම වශයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ හෝ වෙනත් සෞඛ්‍ය බලධාරියෙකුගේ හෝ වෛද්‍ය පරීක්ෂණ ආයතනයක හෝ නිර්දේශයක් හෝ ඉදිරිපත් නොකොට එවැනි තීන්දුවක් ගැනීමට කොමිසමේ සභාපතිවරයාට හෝ සෙසු සමාජිකයන්ට කිසිදු හැකියාවක් හෝ අයිතියක් නොමැති බවත් ඔවුන් විශේෂඥ වෛද්‍යවරුන් වුවද රජයේ අදාළ වෛද්‍ය බලධාරීන්ට මිස නිර්දේශය ඔවුන්ට ලබා දිය නොහැකි බවද ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහත්මයා සඳහන් කර සිටියා. මේ කාරණාවට අදාළව තවදුරටත් පුවත්පත් කිහිපයකම වාර්තා කරන විශේෂයෙන්ම ලංකාදීප පුවත්පතත් වාර්තා කර තිබුණා ඇතුල් පිටුවක මැතිවරණයට උපදෙස් ගන්න කොමිසම සෞඛ්‍ය සේවා ප්‍රධානීන් එක්ක සාකච්ඡා කරනවා කියලා ලංකාදීප පුවත්පත ඇතුල් පිටුවක වාර්තා කරනවා. ඒ අනුව මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ KN චොක්සි මහතා සඳහන් කරපු කාරණාව ලංකාදීපය කියනවා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය සඳහා මැතිවරණ අවශ්‍යයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව අප්‍රේල් 25 වනදා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම දින නියම කළා. අදාළ විධිවිධාන අනුව දින 14කට පසු පවතින තත්ත්වය තුළ මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම තීරණය කොට ඒ බව ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කළා. ඒ සියල්ලම සිදු කළේ නීතියට අනුකූලවයි. මේ තත්ත්වය තුළ ජුනි 20 වන දින මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නැහැ. ඒ සඳහා සෞඛ්‍ය නිර්දේශ ලබා ගත යුතුයි. දින 70ත් 75ත් අතර කාලයකදී මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. මැතිවරණ කොමිසමට ජනාධිපති නිකුත් කළ ප්‍රකාශවල නිත්‍යනුකූලභාවය පිළිබඳව අදාළ වන්නේ නැහැ කියලා නීතිඥ ජනාධිපති නීතිඥ KN චොක්සි මහත්මයා කියනවා. ඊළඟට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගල කාර්යවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහත්මයා කියනවා
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මාස 3ක් ඉක්ම යාමට පෙර පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවට පෙත්සම්කරුවන් ඉදිරිපත් කරන තර්කවල නීතිමය පදනමක් නැහැ කියලා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව එවැන්නක අවශ්‍යතාවක් පැන නගින්නේ නැහැ කියලා විජේදාස රාජපක්ෂ මහත්මයා ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියා සිටිනවා. ඒ අනුව ආණ්ඩුක්‍රම සංශෝධනය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව මැතිවරණයක් පවත්වන තෙක්ම එම විසුරුවා හැරීමට ගත් තීරණය බලංගු වෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය බලාත්මක වෙනවා කියලා විජේදාස රාජපක්ෂ ජනාධිපති නීතිඥවරයා කියනවා. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහත්මයා වෙනුවෙන් තමයි පෙනී හිටින්නේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහත්මයා. ඔහු කරන ප්‍රකාශයේ ලංකාදීපය කියන්නේ මේ පෙත්සමේ අත්‍යවශ්‍ය පාර්ශ්වකරුවන් නම් කරන්නේ නැහැ. ඒ කියන්නේ පිළිගත් දේශපාලන පක්ෂ වග උත්තරකරුවන් හැටියට නම් කළ යුතුයි. ඒ වගේම පෙත්සම් ගොනු කර ඇත්තේ ද්වේෂ සහගතවයි. මේ ගැන කරුණු කියන්න අද 21 වෙනිදා දීර්ඝ වශයෙන් බලාපොරොත්තු වෙනවා කියලත් රොමේෂ් ද සිල්වා මහත්මයා අධිකරණයේදී ප්‍රකාශ කර සිටියා. ඔය දිනසෙ දැන් මෙතෙන්දී දැන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තමයි රටේ නිසි බලධාරියා මේ සම්බන්ධයෙන්. මොකද මේ තියෙන අවසානයේ ඒකට නිරෝධායන පනතත් එක්ක සෞඛ්‍ය අමාත්‍යවරු විසින් මේක බාර දීලා තියෙන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා. ඒකට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තමයි මතන්නේ තීරණ ගන්න ඕන. මොකද අපි දන්නවා ජනාධිපතිතුමා, අගමැතිතුමා, ප්‍රවාහනමැතිතුමා සියලු දෙනාම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් අනුව තමයි කටයුතු කරන්නේ, තීන්දුව ගන්නෙ. ඔහු කිව්වොත් මේ වෙලාවේ මේ තීන්දුව ගන්න එපයි කියලා එක වළක්වනවා. නමුත් ස්වාධීන මැතිවරණ කොමිසම මම හිතන්නේ කරුණු දැක්වීමේදී අධිකරණයට කියන්න ඕන සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මේක කියන කාරණා. මම හිතන්නේ ඒක තමයි ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා පෙන්වලා දීලා තියෙන එහෙම නිර්දේශ ලබාගෙන නැහැ කියලා. නමුත් අපි දැක සාකච්ඡා කළා. නමුත් ඒක අධිකරණයට වාර්තා වීමක් වෙලා නැහැ. ඒ වගේම මම හිතන්නේ දිනුෂ මැතිවරණය මාස 2.5 පමණ උපරිම කාලයකට තමයි කල් දැන් සති 10ක් 11ක් වගේ තමයි දැනට කියන්නේ. නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් පැවැත්වෙන්න ඕන. මම හිතන්නේ මේ අධිකරණ තීන්දුවෙන් පසුව යම් විදි ආකාරයක සාකච්ඡාවක් පැවැත්වෙ ඉන්පසුව ඡන්දය පැවැත්වෙන දිනය තීරණය කරා. මොකද නීතිපතිවරයාත් කියලා තියෙනවා මේ ක්‍රියාදාමය ඉදිරියට කරගෙන යන්න. මේක නවත්තන්න අවශ්‍ය නැහැ. ආපස්සට යන්න අවශ්‍ය නැහැ කියන කාර්යය. මතර ඡන්දය යම් ආකාරයෙන් කල් දැමීමක් තමයි වෙන්නේ. නමුත් තව සමහර පාර්ශව කියන්නේ මේක අවලංගු කරන ජනාත්මක ගැසට් දිනේදී අවලංගු කරලා නැවත නාමජන අලුතෙන් කැඳවන්න. මතන එතන පක්ෂවල තියෙන අභ්‍යන්තර අර්බුදත් ඒකට හේතු වෙලා තියෙනවා. ඔව් සෞඛ්‍ය බලධාරීන්ගේ සාතිකය ලැබිලා සති 9ක් 11ක් ඕනේ ඡන්දෙට ලෑස්ති වෙන්න කියලා කිව්වම සාමාන්‍ය ජනතාවට සමහර වෙලාවට ප්‍රශ්නයක් එනවා. දැන් 11 වෙනිදා ඉඳලා කොළඹ නගරේත් රාජකාරී කටයුතු සේවකයන් 3න් එකක් දාලා පටන් ගන්න කියලා කිව්වනේ. එතකොට පහුගිය කාලේ මොකද වුනේ කියලා. ඒ අතරේ අද මව්බිම කියනවා සෞඛ්‍ය බලධාරීන් පවසන පරිදි ඡන්දයකට ක්‍රමවේද හදන්න මැතිවරණ කාර්යාලයේ සාකච්ඡාවක් පැවැත්වෙන බව මව්බිම වාර්තා කරනවා. ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් කියන විදිහට මේ කාරණාව සැලසුම් කිරීම සඳහා මැතිවරණ නිලධාරීන් අද සාකච්ඡා කිරීමට නියමිතව පවතිනවා. විශේෂයෙන්ම ඊයේ දවසේදීත් මේ පිළිබඳව දිස්ත්‍රික් සහකාර තේරීම් බාර නිලධාරීවරුන් සාකච්ඡා කරලා තිබෙනවා. ඒ අනුව කොහොමද මේ තත්ත්වය යටතේ මැතිවරණය තියන්නේ කියන කාරණාව පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත සෞඛ්‍ය බලධාරීන් පවසන ආකාරයට. ඒ කියන්නේ ඡන්දය ගණන් කරන හැටි, ඡන්දය පවත්වන හැටි කොහොමද කරන්නේ කියලා තීරණය කරනවා මේ සාකච්ඡාවේදී. ඒ අතර අද ලංකාදීපයත් වාර්තා කර තිබුණා ඡන්දය තියපු දවසේ ඡන්ද ගණන් කරන්න පටන් අරගන්නත් ඒ වගේම මැතිවරණ ප්‍රතිඵල අධීර දෙකක් යටතේ ප්‍රකාශයටපත් කිරීම පිළිබඳවත් සාකච්ඡා කිරීමෙන් පවතින බව. ඒ කියන්නේ ඡන්දය තියෙනවා එක දවසක ඊට පස්සෙන්ද ඡන්ද ගණන් කරන්න පටන් ගන්නවා. ප්‍රතිඵල ප්‍රකාශයටපත් කිරීමත් අධීර දෙකක් යටතේ ඉස්සෙල්ලාම ඒ පක්ෂ ලබාගත් ඡන්ද ප්‍රමාණය ආසන මට්ටමින් ප්‍රකාශ කරනවා. ඒ පළවෙනි අධීර ඊට පස්සේ මනාප ඒ අපේක්ෂකයන් ලබාගෙන ඇති ආකාරය ප්‍රකාශයටපත් කරන සාකච්ඡා පැවැත්වෙන බව අද ලංකාදීපයත් වාර්තා කර තිබුණා. කොහොමුණත් මේ පිළිබඳව සාකච්ඡා තවදුරටත් පැවැත්වෙනවා. අද අරුණ පුවත්පතට ගියොත් අධිකරණම ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන්ම තමයි තවත් පුවතක් තියෙනවා. මැතිවරණයට එරෙහි පෙත්සමේ නොටීසිය බහර ගැනීම කරු ප්‍රතික්ෂේප කරයි කියලා සරත් ධර්මසේන වාර්තා කර සිටින්නේ අද අරුණ පුවත්පතට. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි මේ පෙත්සම ගොනු කර තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායක ආර්යවංශ දිසානායක විසින් නීතිපති මැතිවරණ කොමිසම සහ එහි සමාජිකයන් ඇතුළු 9 දෙනෙකු ඒ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුණා. හිටපු කතානායක කරු ජයසූරිය පෙත්සමේ 7 වෙනි වග උත්තරකරු. පෙත්සම වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ මෝදිත ඒකනායක ඊයේ අධිකරණයට දන්වා සිටියේ කරු ජයසූරිය මහතා නොතීසි බහරගෙන නැති බවයි. උසාවියේ විභාග වෙන මෙම නඩු කටයුත්තට කිසිදු අයුරකින් සහභාගී නොවීමට මන්ත්‍රීවරු තීරණයක් ගෙන ඇති බවත්, ඒ අනුව තමා උසාවියට නොපෙනෙන බවත් පෙත්සම්කරුට දන්වා තිබෙනවා.
ඔහු වෙනුවෙන් නීතිඥයෙකු උසාවියට එවන බව පැවසුවත් නීතිඥයාද පැමිණ සිටියේ නැතැයි අධිනීතිඥ ඒකනායක මහත්මයා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබෙනවා. නොතීසිය බහර ගැනීම කරු ප්‍රතික්ෂේප කරයි කියන කාරණාවයි ඒ. ඊට පස්සේ අපිට පුළුවන් මැතිවරණයට එරෙහි පෙත්සම චරිත් ගුණරත්න අස්කර ගනී කියලා සරත් ධර්මසේන තවත් අධිකරණයේ සිට වාර්තා කර සිටින අරුණ පුවත්පතට ජුනි 20 වෙනිදා මැතිවරණයේ නොපැවැත්වීමට මැතිවරණ කොමිසම ගත් තීරණය පිළිබඳව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනුවත් කිරීමෙන් අනතුරුව මැතිවරණ පැවැත්වීමට එරෙහිව ජුනි 20 වෙනිදා මැතිවරණය පැවැත්වීමට එරෙහිව නීතිඥ චරිත් මෛත්‍රී ගුණරත්න ගොනු කර තිබූ පෙත්සම ඊයේ ඉල්ලාස් කරගත් බවත් අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. මට මේ මෛත්‍රී ගුණරත්න කියන්නේ හේලවරිය පක්ෂයේ ඒ මහත්මයාගේ පුතා මම හිතන්නේ යම්කිසි ඉංග්‍රියක් ලැබිලාද මම හිතන්නේ මේ යන විදියට පළක් වෙන්නේ නැහැ කියලා. මොකද දැන් ඉල්ලාස් කරගෙන මොකද අපි දැන් පෙත්සම් පාර්ශ්ව 6ක් 7ක් හිටියා. මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කරලා තිබුණා. මම දන්නවා දැන් මේ තර්ක විතර්ක වලට මම හිතන්නේ ඒ කියන්නේ අනිත් පාර්ශ්වයෙන් හොඳ උත්තර ලබා දීලා තියෙනවා. ඉතින් ඒක උසාවියෙන් එන පුවත් වලින් අපිට වාර්තා වෙනවා. ඒ නිසා මම හිතන්නේ මෙම ඉල්ලාස් කරගන්නේ කියන කාර්යය මම හිතන්නේ ඒකෙන් පැහැදිලි වෙනවා මම හිතන්නේ මේ කොහාටද යන්නේ කියලා. අද මව්බිම පුවත්පත වාර්තා කරනවා රටේ සාමාන්‍ය ජනතාව පවා නීති රීති වලට අනුව කටයුතු කරද්දී හූල් කලේ නොහොමිනා වැඩක් ශිරාන් රණසිංහ වාර්තා කරන්නේ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා කරන ප්‍රකාශයක්. ඒ එංගලන්තයේ සිට ලංකාවට පැමිණි මැතිවරණ කොමිසමේ සමාජික රත්නජීවන් හූල්ගේ දියණිය දින 14ක නිරෝධායනයෙන් පස්සේ මැතිවරණ කොමිසමට ගෙන ඒම නොහොමිනා ක්‍රියාවක් බව තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මව්බිමට කියා තිබෙන්නේ. සාමාන්‍ය ගමේ ගොඩේ අය පවා සෞඛ්‍ය උපදේශන පිළිපදිමින් දින 14ක නිරෝධායනය අවසන් කළ පසු තවත් දින 14ක් නිවෙසේ සිට නිරෝධායනයට යොමු වුවද හූල්ගේ දියණිය මැතිවරණ කොමිසමට යෑම ආචාර ධර්ම වලට පවා පටහැනි බව අනිල් ජාසිංහ මහත්මයා සඳහන් කර තිබෙනවා. මේ හූල්ගේ දියණිය ගුවන්තොට පොළට ආපු වෙලාවෙත් සමාජ මාධ්‍ය ඔස්සේ ඒක දැඩිව විවේචනය කරලා තිබුණා. සාඩින් පැක් කළා වගේ තමයි ප්ලේන් එකේ ආවේ. මේ පහසුකම් ප්‍රමාණවත් නැහැ කියලා. ඊට පස්සේ දින 14ක නිරෝධායන කාලය අවසන් වුණාට පස්සේ ගෙදර යන්න නැතුව ස්වයං නිරෝධායනට තව දවස් 14ක් ඉන්න නැතුව තාත්තත් එක්ක මැතිවරණ කොමිසමට ආවා. එතකොට මේක ඉතාමත්ම නොහොමිනා වැඩක්, ගමේ ගොඩේ මිනිස්සෙක්වත් නොකරන වැඩක් කියලායි ජාසිංහ මහත්මයා කියන්නේ. එතකොට ගමේ ගොඩේ මිනිස්සුන්ටත් වඩා අන්ත මිනිස්සු ස්වාධීන කොමිෂන් සභාවලට පත් කරපු අය. නිරෝධායනය ගැන ජනතා විශ්වාසය හූල් කඩ කළා කියලා වෛද්‍ය නලින්ද සොයිස මහත්මයා කරන ප්‍රකාශය මව්බිම වාර්තා කරනවා. තරාතිරම නොබලා ක්‍රියාත්මක විය යුතුයි මේ අවස්ථාවේදී කියලා ඔහු සඳහන් කර සිටිනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෙනුවෙන් තමයි මේ ප්‍රකාශය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්මයා කරන්නේ. මෙතින්දී මේ දිනුෂ දැන් හූල් මහත්මයාගේ දියණියට වඩා හූල් මහත්මයාට තමයි වගකීමක් තියෙන්නේ. දැන් දියණියට අවශ්‍ය නැහැ මැතිවරණ කොමිසමට එන්න. හූල් මහත්මයා ගිහිල්ලා දියණිය සමගයි මැතිවරණ කොමිසමට එන්නේ. එතකොට හූල් මහත්මයා තමයි වාක් කියන්න ඕන. මොකද තමන්ගේ දරුවත් නොමග යවනවා. ඒ නිසා මම හිතන්නේ ස්වාධීන මැතිවරණ කොමිසම් සභාවල මෙවැනි අය ඉන්නවනම් කොහොමද ඒක ස්වාධීන වෙන්නේ කියන කාරණේ ගැටලුවක් තියෙන මේ හූල් මහත්මයා සම්බන්ධයෙන් දිගටම මේ ගැටලුව තියෙනවා. නමුත් මේ මැතිවරණ කොමිසම වලට පත් කිරීම සම්බන්ධයෙන් තියෙන තත්ත්වය සහ ඉවත් කිරීම සම්බන්ධයෙන් තියෙන තත්ත්වය හරිම පරස්පරතාවයක් තියෙනවා. මේ ඕන කෙනෙක් පත් කරන්න පුළුවන් හැබැයි ඉවත් කරගන්න බෑ. පත් කිරීමෙත් අවුල් ගතියක් තියෙනවා. අපි දැක්කා හිටපු පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට බෑ පොලිස්පති ඉවත් කරගන්න. ඉතින් ජනාධිපති මුළු රටේම ඡන්දයෙන් පත්තර ජනාධිපතිතුමාට බෑ මේ සමාජිකයෙක් ඉවත් කරගන්න. ඉතින් ඒකද ජනතා පරමාධිපත්‍යය. මොකක්ද? එතකොට මේ නිලධාරීන්ද ඡන්ද වලින් ඇවිල්ලා තියෙන මේ ආයතන වලට. එතකොට ජනතාවට වක් කියන්නේ කවුද? ඒ ජනතා නියෝජිතින් දේශපාලන නායකයින් ඕන්ට තීන්දුවක් ගන්න බැරි නම් මොකක්ද එතකොට මේ නිලධාරීවාදයේ තියෙන වැඩේ? මම කියන්නේ මේක ගැඹුරින්ම සලකා බලන්න ඕන කාරණයක්. ඔව්. මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවටත් වඩා ඉහළින් ඉන්නේ. පාර්ලිමේන්තුවටවත් බෑ මැතිවරණ කොමිසම ප්‍රශ්න කරන්න. එතකොට ඒකේ නිලධාරීන්ගේ දුර කාලේ ඉවර වෙනකන් අයින් කරන්නත් බෑ. එහෙම වුණාම කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ? අපි සූදානම් මේ කාරණාවට අදාළ තවත් පුවත් තියෙනවා. විරාමයකින් පස්සේ ඒ පුවත් විමසන්න. වෙසක් මහ ගෙවීගෙන යනවා. ජාතික පොසොන් සතියක් නම් කරලා තිබෙනවා ජුනි 2 වෙනිදා සිට 8 වෙනිදා දක්වා. ඒ අතරේ අද දිනමිනු පුවත්පත පුවත් කිහිපයකම තිබිච්ච ඡායාරූප වාර්තාවක් මුල් පිටුවේ පළ කරනවා. කොටුගොඩ ධම්මාවාස මහානායක හාමුදුරුවෝ ග්‍රන්ථය ජනපතිට අගමැතිට පිළිගන්වයි කියලා ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර නායක
අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේ පිළිබඳව ලියවුණු කෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් ඊයේ පිළිගැන්වුණු අවස්ථාව ඡායාරූපයක් සහිතව පළ කරනවා. දිනමින මුල් පිටුවේ සඳහන් කරන තවත් කාරණයක් තමයි මුහුදු මහා විහාරයේ මිනුම් ගැටළු විසඳීම අගමැති උපදෙසින් උපාලි කරුණාරත්න වාර්තා කරනවා. මුහුදු මහා විහාරයේ සම්බන්ධයෙන් වන මිනුම් ගැටළු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඉදිරියේදී निराකරණය කරන බව බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විජිතනන්ද කුමාර මහත්මයා සඳහන් කර තිබෙනවා. ඉදිරියේදී අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළා. බුද්ධිමස දැන් එතෙන්දී අපි දන්නවා දැන් අක්කර 70 ගණනක් තිබුණා. නමුත් දැන් තියෙන අක්කර 26ක් තිබුණේ කොහොමද දැන් 17යි තියෙන්නේ. ඒකෝට මේක විශාල ගැටලුවක් නේ. ඒක කවුද මේ පදිංචි වෙලා තියෙන්නේ? කවුද බලහත්කාරයෙන් අත්පත් කරගෙන තියෙන්නේ? මට මේ ආරක්ෂක ලේකම් ගිහිල්ලා දුන්න හොඳ උත්තරයක්. ඒක වැලි කැටයක්වත් ඊට පස්සේ මුහුදු මහ විහාරයට අයිති ආරක්ෂක ගණන දෙන්නේ නැහැ. ඒ වගේම මේ අරගෙන තියෙනවා නම් ඒවා පවර ගන්නවා. ඒ අයට යම් යම් විකල්ප ස්ථාන හරි ඒ නිවාස හදලා දීලා හරි යම් වැඩි පිළිවෙලක් ක්‍රියාත්මක කරන තමයි අගමැතිතුමාගේ අවධානය යොමු වෙලා තියෙනවා. මම හිතා ඉතාමත් වැදගත්. මොකද අවුරුදු ගාණක් තිස්සේ මේ ප්‍රශ්නේ තිබුණා. ඒක අපේ උරුමයේ විනාශ වීමක් තිබුණේ. ඒකට ත්‍රිතක වීම ඉතාමත් වටිනා ක්‍රියාවක්. අද මව්බිම් පුවත්පත සිරස්සලයක් දැවැන්ත අකුරෙන් දානවා ජනතාවට රුපියල් 5000 මැතිවරණ කොමිසම අත්හිටුවයි කියලා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා කරන ප්‍රකාශය ප්‍රසාද් තමයි මේක වාර්තා කරන්න පුවත්පතට. ඒක නිසා අමුතුවෙන් කියවන්න ඕනේ නැහැ. ඔව් ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීම තිබුණා පෙරවරු 11 සිට සවස් 2:40 දක්වා පැය 3කට වඩා වැඩි කාලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තිබුණු වැඩිපුරම කතා වුණේ මේ රටේ පවතින තත්ත්වය කොවිඩ් මර්ධනය කිරීම ගැන ඇති පියවර සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රට යලි විවෘත කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති සාධනීය පියවර සහ තියෙන අභියෝග වලට කොහොමද මුහුණ දෙන්නේ කියන කාර්යය මෙහිදී මැතිවරණ කොමිසම විසින් ලියුමක් එවලා තිබුණා කැබිනට් මණ්ඩලයට. මෙහි සඳහන් කරලා තිබුණා දැන් අප්‍රේල් මාසයේ මැයි මාසයේ රුපියල් 5000 දීමනාව දුන්නට ජුනි මාසයේ දීම සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ සලකා බලන්න අවශ්‍යයි කියන කාරණයක් සඳහන් කරලා තිබුණා. ඉතින් මෙහි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. මොකද එක දේශපාලන පක්ෂ සහ සංවිධාන මැතිවරණ කොමිසම පැමිණිලි කරලා තිනවා මේ රුපියල් 5000 දීමෙන් ආණ්ඩු කරන්නේ දේශපාලන ව්‍යාපෘතියක් මේක වහාම නතර කරන්න කියලා. ඒතකොට ඒ අනුව තමයි මැතිවරණ කොමිසම විසින් කැබිනට් මණ්ඩලයට ලියුමක් එවලා තියන්නේ. ඒත් මේ ගැන දීර්ඝ සාකච්ඡා කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. දැන් මේ අවස්ථාවේ මැතිවරණ කොමිසම කියන විදිහට අපිට මේ රුපියල් 5000 දෙන්න බෑ. මොකද ඔවුන් කියනවා මේක අවශ්‍ය නැහැ කියලා මේ ජුනි මාසය සඳහා. ඉතින් අපිට කනගාටු වෙනවා ජනතාව වෙනුවෙන්. මොකද අපි ඒකට මුදල් වෙන් කරලා තිබුණේ. මොකද පවුල් ලක්ෂ 71කට දුන්නා අප්‍රේල් මාසයේදී පවුල් ලක්ෂ 51කට මේ වෙනකොට මැයි මාසයේදී ලබා දීලා තිනවා. විශාල මුදලක් වැය කරා රජය. නමුත් මේක දෙන්නේ සමෘද්ධි සහ අඩු ආදායම්ලාභී පවුල් සහ දෛනික ආදායම් අහිමි අයට එදිනුෂ. නමුත් ඒක නිසා තමයි මේ තත්ත්වය ඇති වුනේ. නමුත් ඒක කරන්න දෙන්නේ නැත්නම් මැතිවරණ කොමිසම වෙනත් දේශපාලන පක්ෂවල පැමිණිලි අනුව අපිට මේ කරන්න වෙන්නේ නැහැ කියලා තමයි කැබිනට් මණ්ඩලය තීරණය කළේ. දිනමින පුවත්පත කියනවා කොරෝනා අවසන් නම් 5000 දීමනාව ලබා දීම සලකා බැලිය යුතුයි මැතිවරණ කොමිසම. කොරෝනා වසංගතයේ පාලනය වී ජනතාවට එදිනෙදා කටයුතු කර ගැනීමට හැකි තත්වයකට රට පවතින්නේ නම් ජුනි මාසය සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීමේ අවශ්‍යතාවක් තිබේද යන්න සලකා බැලීමට අවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඉතින් අපිට හිතෙන්නේ ඒ මොකෝ මැකෝ කියලා. කොහොමවත් අග්‍රාමාත්‍යවරයා කියනවා අද දිනමින පොතපත වාර්තා කරන විදිහට මැයි මාසයට එන මිතුරු රුපියල් 5000 දීමනාව ලබා දෙනවා කියලා නුවන් කොඩිකාර වාර්තා කරනවා. මැයි මාසයේ දීම නියමිතයි. දැන් ලොකුම දෙනෙකුට ලබා දීලා තියෙන්නේ. ඒක තමයි දැන් නැත්තම් දේශපාලන පක්ෂ නායකින් දිනසු කියනවනේ 5000 මදි. 15000 දෙන්න 20000 දෙන්න. ඉතින් ඒ පක්ෂවලම අය ගිහිල්ලා කියනවා මේ රුපියල් 5000ක් දෙන්න පැත්තේ පැමිණි කරනවා. අපි මොකද මේ දෙබිඩි චරිතය. ඔව්. ඊළඟ ප්‍රවෘත්ති වලටත් අපි යමු. COVID-19 පිළිබඳව කොහොමද පැතිරීම පිළිබඳව වාර්තා කරනවා අද පුවත්පත් කිහිපයකම තියෙනවා. අරුණ පුවත්පත වාර්තා කරන විදිහට ලෝපුරා COVID රෝගීන් 50,36,520යි මරණ 3,26,242යි. ඇමරිකා එක්සත් ජනපදයේ රුසියාව සහ ස්පාඤ්ඤ ආසාදිතයන් වාර්තා වීම අතින් ඉදිරියෙන් සිටිනවා. ලංකාවේ තත්ත්වය සමස්ත රෝගීන් සංඛ්‍යාව 1028යි. ඊයේ එක් රෝගියෙක් හමු වෙලා තිබෙනවා. සුව වෙච්ච ගණන 584යි, මිය ගිය ගණන 9යි. මේ සංඛ්‍යාව මේ වන විට තා පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. හේතුව ඊයේ රාත්‍රී පරීක්ෂණ වාර්තාවල ප්‍රතිඵල එහෙමත් ලැබෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම කොළඹ නගරයේ පිටකොටුව ආශ්‍රිතව කමියුනිටි ට්‍රේසින් කියලා එහෙම නැත්නම් ඒ සමාජයේ ඉන්න අය අහඹු නියදි වශයෙන් කියන PCR පරීක්ෂණ වලට ලක් කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඒවායේ ප්‍රතිඵලත් ලැබෙන්න පුළුවන් දවස තුල. මේ අතරේ අපිට පුළුවන්
විශේෂයෙන්ම විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමේ කටයුතු සිදු වෙනවා. මැද ප්‍රතික කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ලංකාවට ගෙනීමේ කටයුතු මේ දවස්වල සිදු වෙනවා. ඉතාලියේ තත්ත්වය මොන වගේද කියලා අපිට බලන්නට පුළුවන්. ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික අපේ සහෝදර හිතවතුන්ගේ තත්ත්වය කොයි වගේද කියලා ඉතාලියේ සිටින විශේෂ නියෝජිත ස්වාධීන රූපවාහිනියේ ශ්‍රීමාල් පතිරාජ ගෙන් අපි විමසන්න කැමති මොකක්ද එහි තත්ත්වය කියලා. කොරෝනා වසංගතය නිසා ඉතාලිය තුළ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල වසා දමා තිබුණා. මේ මොහොත වුණත් මිලානෝ නුවර කොන්සල් ජෙනරල් කාර්යාලයත් ඒ වගේම රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් තමුන්ගේ රාජකාරී ආරම්භ කරලා තිබෙනවා. විශේෂයෙන්ම තානාපති අංශ සඳහන් කරේ මේ වන විට ඉතාලිය තුළ අනවසර සංක්‍රමිතයන්ට ඉතාලියේ නීත්‍යානුකූලභාවය ලබා දීමට ඉතාලි රජය පසුගියදා කෙටුම්පතක් සම්මත කරා පාර්ලිමේන්තුවේදී. ඊට සමගාමීව ඉතාලිය තුළ රැඳී සිටින අනවසර ශ්‍රී ලාංකිකයන් මේ මොහොත වන විට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයටත් ඒ වගේම මිලානෝ නුවර පිහිටි කොන්සල් ජෙනරල් කාර්යාලයටත් අයදුම් කිරීමට පටන් අරගෙන තිබෙනවා. තමුන්ගේ ගුවන් බලපත්‍රය ලබා ගැනීම සඳහා ඉතාලිය තුළ නීත්‍යානුකූල වීමට නම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා ගුවන් බලපත්‍රය අනිවාර්ය වෙලා තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් මේ මොහොත වන විට මිලානෝ නුවර කොන්සල් ජෙනරල් කාර්යාලයටත් ඒ වගේම රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයටත් ඉල්ලුම් කරමින් පවතින බව තානාපති ආරංචි මාර්ග අප සමග සඳහන් කරා. විශේෂයෙන්ම මිලානෝ කොන්සල් ජෙනරල් කාර්යාලයේ වැඩ බලන කොන්සල් ජෙනරල් සුභාෂිනී මාන්නපෙරුම මැතිනිය සඳහන් කරේ ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය සියලුම පහසුකම් ටික සැලසීමට තානාපති අංශ මේ වන විට සැදී පැහැදී සිටින බව ඇය සඳහන් කරා. මේ මොහොත වන විට ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් වාසය කරන මිලානෝ නගරය දෛනික කටයුතු මේ වන විට ක්‍රමවත් ආකාරයෙන් පැවැත්වෙන ආකාරය අපිට දකින්න පුළුවන්. ඔවුන්ගේ රැකිරක්ෂා කටයුතු මේ වන විට ක්‍රමක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වන ආකාරයක් අපිට දකින්න ලැබෙනවා. මම ශ්‍රීමාල් පතිරාජ ස්වාධීන රූපවාහිනියේ විශේෂ වාර්තාකරු. සුදී ශ්‍රීමාල්ගේ වාර්තාව නිසා ලංකාවේ ඉන්න ඥාතීන්ට ටිකක් සැනසිලි සුසුමක් හෙලන්නට පුළුවන්. අද මව්බිම් පොත්පත වාර්තා කරනවා ආපනශාලා ලබන සතියේ අරිනවා. අනුරාධා හේරත් වාර්තා කරන්නේ සෞඛ්‍ය උපදේශවලට අනුව තමයි නිර්ණායක අනුව තමයි ලබන සතියේ සිට ආපනශාලා අරිනවා කියලා ප්‍රසන්න රණතුංග මහත්මයා සඳහන් කරන්නේ. අනිල් ජාසිංහ සාතිකයක් දුන්නොත් හැරෙන්න අරින්න බැහැ කියලා සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසා සිටින බවත් මව්බිම් වාර්තා කරනවා. කොහොමද ප්‍රසන්න රණතුංග මහත්මයාත් අනිල් ජාසිංහ මහත්මයාගෙන් අහලා තමයි ඒ තීන්දුව ගන්න. මොකද අපි දැක්ක ප්‍රවාහන නැමැති මහින්ද අමරවීර මහත්මයාත් ප්‍රවාහන සම්බන්ධයෙන් ඒ අවශ්‍ය තීන්දුව ගත්තේ අනිල් ජාසිංහ මහත්මයාගේ උපදෙස් අනුව. මංගල අවමංගල උත්සව පිළිවෙත් රජය කියයි. මංගල අවමංගල උත්සව කොහොමද පවත්වන්න ඕනේ කියලා උපදේශ මාලාවක් නිකුත් කරනවා. ජේ.ටී.ද සිල්වා මව්බිමට වාර්තා කර සිටිනවා. ඊළඟට අද ලංකාදීපයට આવොත් නාවික බටයන්ට කොරෝනා හැදුණු හැටි තවමත් අභිරහසක් කියලා නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් පියල් ද සිල්වා මහත්මයා ප්‍රකාශ කරනවා. ලංකාදීපේ වාර්තා කරන විදිහට සීමිත පිරිසක් තබාගෙන අනෙක් අය නිරෝධායනට යවනවා කියලා නාවික හමුදාපතිවරයා සඳහන් කරනවා. ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුරේ සිටිය යුතු අවම පිරිස පමණක් තබාගෙන අනිකුත් බටෙන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වලට යවා මුළු කඳවුරම පූර්ණ විෂ බීජ හරණයකට ලක් කිරීමට පියවරගෙන ඇති බව නාවික හමුදාපතිවරයා කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව ක්‍රියාත්මක කරන අලුත් ක්‍රමවේද පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටිනවා. කොහොම වුණත් කොරෝනා වෛරසයෙන් නාවික හමුදා බටයින්ගෙන් සමාජයට පැතිරීම සම්පූර්ණයෙන්ම වළක්වා ඇතැයිද නාවික හමුදාපතිවරයා ලංකාදීපයට සඳහන් කර තිබෙනවා. ඒ අතරේ නාවික බටයන් අතර කොරෝනා වේගයෙන් පැතුරුනේ ඉඩකඩ ප්‍රශ්නයක් නිසා කියලා විශේෂඥ වෛද්‍ය කමිටුව මූලික වාර්තාවෙන් කියයි කියලා සුජිත් හේවාජෝලිගේ ලංකාදීපයට වාර්තා කරනවා. ඒ අනුව නාවික හමුදාවේ කොරෝනා ප්‍රකුරු ව්‍යාප්තිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට මේ කමිටුව පත් කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහත්මයාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහබඩන මහත්මිය විසින් කඳුරේ කොරෝනා ආසාදනය වීමේ වැඩි ඉඩකඩක් ඇති බටයින් කඳුරෙන් බාහිර නිරෝධන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වෙලා තිබෙනවා. මෙරටින් හමුණු කොරෝනා ආසාදිතයන්ගෙන් 55%ක්ම නාවික හමුදා රණවිරුවන් අතරින් වාර්තා වුණු බව තමයි ලංකාදීපේ වාර්තා කරන්නේ. ඊළඟට ලංකාදීපේ කියනවා බැලිසර නාවික කඳුරෙන් තවත් රෝගීන් හමු වේවි. ඇතුළෙන් පාලනය කරගන්න බැරි වෙලා කියලා වසංගත රෝග අධ්‍යක්ෂ සුදත් සමරවීර මහත්මයා කරන ප්‍රකාශය ලංකාදීපේ වාර්තා කරනවා. මේ කඳවුර තුල නාවික ජනපදයක් පිහිටුවා ඇති නිසා මේ තත්ත්වය ඇති බව තමයි වාර්තා වෙන්නේ. කොහොම වුණත් තත්ත්වය පාලනය කිරීම සඳහා මෙවන විට සියලු කටයුතු සැලසුම් කළ ක්‍රියාත්මක වෙමින් පවතින බව නාවික හමුදා කඳවුර හිස් කිරීමට ගත් තීන්දුව ඉතා හොඳයි. මොකද අපි දන්නවා දැන් අර ජනගණත්වයක් බලපානවනේ. ඒ නිසා ඒක හොඳ තීන්දුවක්. ඒ නිසා මම හිතන්නේ සමාජයේ බය බිය යුතු නැහැ.
ඔව් නිවාඩු ගොස් එන පොලිස් නිලධාරීන් දින 7ක් වෙන් කර තැබීමට තීරණය කර තිබෙනවා. ඒ වඩා ආරක්ෂාකාරී පියවරක් විදියට ලංකාදීපේ වාර්තා කරනවා. සජිත්ගේ උද්ඝෝෂණයේ නිරෝධායන නීති කැඩුවාද පොලිසියෙන් විශේෂ පරීක්ෂණයක් කරන බව වාර්තා කරන්නේ ඉන්දිකා රාමනායකයි ලංකාදීපයට. ඒ අනුව සමගි ජනබලවේගයේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා දහවල් කළුතර නගරයේදී මේ විරෝධතාවය පැවැත්වුණා. ඒ සඳහා හිටපු පාර්ලිමේන්තු පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු 100කට ආසන්න පිරිසක් සහභාගී වෙන්නේ ඇන්දිරි නීතිය ඉවත් කළත් රට පුරා තවමත් නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරන අවස්ථාවක. ඒ නිසා නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් පිරිස් එක්රැස් කරමින් මේ විරෝධතාව පාත්ව ඇති බවට ලැබුණු තොරතුරු අනුව තමයි දේශබන්දු තෙන්නකෝන් මහත්මයාගේ උපදෙස් මත මේ කටයුතු සිදු වෙන්නේ කියලා අද ලංකාදීපය වාර්තා කර සිටිනවා. රට යාලි විවෘත කිරීම ගැන අපි කතා කරා. ඒ වගේම දැන් පිටරටවලත් තියෙනවා දැන් ක්‍රීඩාංගන ක්‍රීඩා කරන පාපාන්ත ක්‍රීඩාංගන මේ යන නිරෝධායන කටයුතු වලින් පස්සේ. එතකොට දැන් මේක අලුත් තත්ත්වයක්. දැන් නිරෝධායන කටයුතු තියෙද්දී මුලින්ම විරෝධතාව දැක්වේ සජිත් ප්‍රේමදාස මහත්මයාද ශ්‍රී ලංකාවේ. ඒක වාර්තාව බවටපත් වෙන්නේ නේද? මොකද කොරෝනා තියෙද්දි මේ නිරෝධායන තියෙද්දි මම හිතන්නේ විරෝධතාව දැක්වීම මේක ආදර්ශයද ගනිද? විශ්වවිද්‍යාල ළමයි ඉන්නවා, වෘත්තීය සමය තියෙනවා. ඊට පස්සේ මම හිතන්නේ ඒකයි දැන් මේක ආදර්ශයට ගනිද ඊට පස්සේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ සමගි ජන බලවේගයට විරෝධතාව දක්වන්න පුළුවන්. අයි අපිට බැරි කියලා කවුරු හරි ඉස්සරහට ආවොත් මොකද වෙන්නේ? ඔව් අපි විරාමයට යන ලෑස්ති ලංකාදීපිතේ මෙන්න මේ සිරස්සලටක් ගාලා කියලා බොරු රැවුලන් ගෙනත් රාජ්‍යත කලේ නොකළ යුතු වැඩක් කියලා රංජන් රාමනායක කියයි අංජුල මහික වීරරත්න ලංකාදීපිට වාර්තා කරනවා. මේක නිසා තමයි මේ ලොකු බලපෑමක් එල්ල වුණා කියලා බොරු රැවුලන් ගෙනත් රාජ්‍යත කලේ නොකළ යුතු වැඩක් කියලා කළ යුතු නොකළ යුතු වැඩ ගැන රංජන් රාමනායකයි කියන්නේ. ඒක ඒ වෙලාවේ කිව්වනම් තමයි වටින්නේ. ඔයා අර කියනවනේ දෙසන මේ වැද්දන් දෙසන බණවෙනි කියලා විරාමයක් ලබන්න ලෑස්ති. ජලිත් අපි උදේ පත්තර සිරස්සල අතර අද දිනමින වාර්තා කරනවා මැතිවරණයේ දින එජාපයේ බලය අල්ලනවා කියලා එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරකරන් ප්‍රකාශය සුභාෂිනී සේනානායක වාර්තා කරනවා. සමගි ජනබලවේගයේ වට එක්සත් ජාතික පාක්ෂිකයන් විශාල පිරිසක් එක්ව සිටින බව පෙන්වා දෙන ඒ මහතා සමගි ජනබලවේගය ලබන විශිෂ්ට ජයග්‍රහණයෙන් පසු තම කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයේ බලය අල්ලා ගන්නා බව කියා සිටින බව දිනමින පුවත්පත වාර්තා කරනවා. දැන් දිනුෂ එක ටිකක් තේරෙනවා මදි මොකද ඒ කියන්නේ මේ ඡන්දෙන් දිනනවද නැත්නම් ඒ කියන්නේ මේ එක්සත් ජාතික පක්ෂයේ බලය අල්ලනවද දිනලා කියන එක මොකක්ද ජයග්‍රහණය කරන්නේ මොකක්ද කියන එක. ඔව් මැතිවරණයෙන් පස්සේ ලබන ජයග්‍රහණයක් ගැන තමයි ඔහු කියා සිටින්නේ. කොහොමුණත් දේශපාලන කුණාටු දේශපාලනයේ ඡන්දින්නවා ඊට පස්සේ කුණාටු ඇති කරන ඡන්දින්නවා අම්පන් චණ්ඩියා බංග්ලාදේශය දිහාවට හැරිලා ගිහිල්ලා කියලා අද වාර්තා කරනවා ජාතික පුවත්පත් කිහිපයක්ම සාලී කුමාර ගුණසේකර අරුණ පුවත්පතට වාර්තා කරනවා අම්ෆන් බංග්ලාදේශයට ගියා වුණත් ඒත් අදත් තැන තැන වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. දකුණ බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා. ජල ගැල්මෙන් නායාමෙන් වෙච්ච විපත සුළුපටු නැහැ. කොරේ පිටට මරයි කියලා දිසා 10ක 18430ක් පීඩාවට පත් වී ඇති බව ලංකාදීපේ වාර්තා කරනවා. ඒ අනුව විශේෂයෙන්ම පහුගිය දින 10ක විතර කාල සීමාව තුළ ජන ජීවිතය අවුල් කර ඊයේත් හමා ගියපු අම්ෆන් සුලිකුණාටුව නිසා රත්නපුරේ පවුල් 1345ක් අවුලට ආගරපතන 162ක් අවතන් හැටන් කොළඹ මාර්ගයට පස්කඳු කඩා වැටෙනවලු මාතල නිවාස 54කට හානි සිද්ධ වෙනවලු අරුණ පුවත්පත ඇතුල් පිටුවකත් වාර්තා කර තිබුණා. ඒ වගේම කළුගඟේ ජලය මුහුදට ඇවීමට පියවරගෙන තිබෙනවා. ආගරපතනේ 162 දෙනෙක් අවතන් වී තිබෙන නිසා ඔවුන් වෙනුවෙනුත් සහන සේවා ක්‍රියාත්මකයි. මුහුදු යන්න එපා අදත් කියලා අරුණ පුවත්පතත් ඉල්ලා සිටියා. ඒ අතරේ තත්ත්වයේ යහපත් අතර හැරීමෙන් පස්සේ මුහුදු යාම සඳහා ඉතා ඉක්මනින්ම අවසර ලැබෙන බවත් ඇතැම් ජාතික පුවත්පත් වාර්තා කර තිබුණා. අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා අවදානම නොතකා මුහුදු ගියපු දීවර යාත්‍රා 30ක් අතරමං කියලා දීර්ඝ අමාත්‍යාංශයේ වාර්තා උපුටා දක්වමින් වාර්තා කර සිටින්නේ මව්බිම් පුවත්පත. ඒ අනුව මේ බෝට්ටු ආසන්න වශයෙන් පුද්ගලයන් 180ක් පමණ මේ බෝට්ටුවල ඉන්න බව වාර්තා වෙනවා. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව නිරුපද්‍රිතව මේ අය ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. කුඩාවැල්ල දීවර පරායන් ඉකුත් අප්‍රේල් මාසයේ මසුන් නැල්ලීම සඳහා පිටත් වූ බියානා, දැහැමි, සුරේෂ්, විසඳි, තවීන්, දිල්මින පුතා
ආදී යාත්‍රාවල පිරිස තමයි මේ විදියට නිරූපත්‍රිතව සිටින්නේ. කිලෝමීටර් 600ක් 700ක් පමණ දුරට මොවුන් ගසාගෙන ගිහිල්ලා තිබෙනවා මේ සුළි කුණාටු තත්ත්වයත් එක්ක. දැන් අපිට පුළුවන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයාව ලයිව් වීව් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගන්න. ආයුබෝවන් විශේෂඥ වෛද්‍යතුමනි, සුබ උදෑසනක් ඔබතුමාට. ආයුබෝවන්. ඔව්. අපි කැමති ඊටාම කෙටියෙන් දැනගන්න ඊයේ දවසේ සමාලෝචනය කොවිඩ් පැතිරීම පිළිබඳව. ඔව්, ඇත්ත වශයෙන්ම ඊයේ දවසේ එක රෝගියෙක් පමණයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ කුවේට් රටේ සිට පැමිණි අයගෙන් එක් පුද්ගලයෙක් ඒ පුද්ගලයාට උණ සෑදීමෙන් පසුව මේ පරීක්ෂා කිරීමෙන් පසුව තමයි මේ ආසාදික බවට හමු වෙලා තියෙන්නේ. ඒ වගේම එම කුවේට් සිට පැමිණි අය ඒ වගේම අද දින ඉන්දුනීසියාවේ සිට පැමිණෙනවා. එවැනි රටවල් වලින් පැමිණෙන අය ඇත්ත වශයෙන්ම වැඩි අවදානම් රටවල් හැටියට අපි සලකනවා. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඒ නිරෝධායන කටයුතු සහ PCR පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාවය දැඩි ලෙස තියෙනවා. ඔව්. ඒ වගේම ඊයේ දිනේ PCR පරීක්ෂණ 1108ක් කරලා තියෙනවා. විශේෂයෙන් මැනින් වෙල්ද පොලේ ඒ කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම නාවික හමුදා ආශ්‍රිතව PCR පරීක්ෂණ කරලා තියෙනවා. සහ දිවයිනේ වෙනත් විවිධ රෝහල් වල ඇතුළු තැන්වල මේ PCR පරීක්ෂණ කරලා තියෙනවා. ඔව්. එතකොට ඊයේ කෙරුණු ඒ පරීක්ෂණවල ප්‍රතිඵල සහ විශේෂයෙන්ම අද දවසේ PCR පරීක්ෂණ කොහොමද සැලසුම් කරලා තියෙන්නේ කියලා අපිට දැනගන්න පුළුවන් විශේෂඥ වෛද්‍යතුමනි. ඔව්, දැන් මෙහිමයි ඊයේ කරනු ලැබූ ඇතැම් දැන් සොබ් ගැනීම් ගත්තාම ඒ හවස් වන විට ගන්න සොබ් ඇත්ත වශයෙන්ම අද දිනේ තමයි පරීක්ෂණයට ලක්වන්නේ. ඒකට ඒ අනුව ඇතැම් නාවික හමුදා සෙබළුන්ගේ ගත් එම පටල අද දින තමයි ඉටු කරනු ලබන්නේ. අද දිනත් විශේෂයෙන්ම මේ අප අවධානය යොමු කරනවා මේ නිරෝධායන මධ්‍යස්ථාන වලට යවන විශේෂයෙන් අවදානම් රටවල උදවිය සම්බන්ධයෙන්. ඒ කියන්නේ කුවේට්, එහෙම නැත්නම් ඉන්දියාවෙන්, එහෙම නැත්නම් ඔය දැන් අද පැමිණෙන ඉන්දුනීසියාවෙන් ඒ කෙරෙහි වැඩි අවධානය යොමු කරනවා. ඒ වගේම නගරයේ අවදානම් ඉලක්ක කණ්ඩායම් වල PCR පරීක්ෂණ කිරීම දිගටම සිදු කරන ලබනවා. ඊළඟට අර දිවයිනේ රෝහල් වලින් අපි ලබා ගන්න අර අපි කියන සෙන්ටිනල් සර්වේලන්ස් කියලා ඒ උණ සහිතව ඇතුල් වන රෝගීන් ඒ සියල්ල PCR පරීක්ෂණ වලට ලක් කරනවා. ඒ වගේම බාහිර රෝගීන්ශයට පැමිණෙන රෝගීන්ගෙන් කොටසක් අහඹු ලෙස PCR පරීක්ෂණ වලට යොමු කරනවා ඒ විවිධ රෝහල් වල. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමනි, දැන් මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන ආසාදිතින් රෝගීන්ගේ ගැන සැලකුවොත් ඒ කියන්නේ බරපතල තත්ත්වය ඉන්නවද, දැඩි සත්කාරයකකේ ඉන්නවද, ඔවුන්ගේ තත්ත්වය ගැනත් යමක් දැනගන්න කැමතියි. ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේ රෝගීන් සෑහෙන දුරකට යහපත් තත්ත්වයක පවතිනවා. ඒ වගේම රෝගීන් 434ක් වැනි සංඛ්‍යාවක් තමයි රෝහල් ගතව සිටින්නේ සක්‍රීය රෝගීන් හැටියට. එවැනි අවස්ථාවක රෝගීන් 584ක් නිවෙස් කරා ගොස් තියෙනවා. ඒ අනුව නිවෙස් කරා යෑමේ වේගයෙන් සිදුවෙන බවත් කියන්නට පුළුවන්. ස්තුතියි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාණනි. අපි ඉතාමත්ම කෙටියෙන් ඔබතුමාගෙන් අහන්න, ඔබතුමාට කාලය ඉතාමත්ම වටින නිසා. අද අරුණ පුවත්පත කියනවා පුත්තලම පලාවියේ පාලවියේ කතෝලික ප්‍රතිමා දෙකකට ගල් ප්‍රහාර කියලා, පුත්තලම පාලවියේ කතෝලික ප්‍රතිමා දෙකකට ගල් ප්‍රහාර කියලා වාර්තා කරනවා. ඒ අතරේ අරුණ කියන තවත් කාරණයක් තමයි රුපියල් 90 පාලන මිල නිසා පොළොන්නරුවේ කඩවල සහල් නැත කියලා ඡායාරූපයක් එක්ක පළ වෙනවා. පොළොන්නරුවේ හාල් නැත්තම් ඉතින් කවර කතාවද? ඒකට තවත් දිනමින පුවත්පතේ ප්‍රකාශ කරන කාරණයක් තමයි මහා පරිමාණ වීමෝල් හිමියන් කෘත්‍රිම සහල් හිඟයක් මවාපාල කියලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කර චෝදනා කරන බව අද දිනමින පුවත්පත වාර්තා කර සිටිනවා. මේකයි රටේ තත්ත්වය. කොරෝනා තත්ත්වයත් එක්කම විදේශ
ප්‍රවෘත්ති අතර තිබුණා වැදගත් කාරණා දෙකක්. එකක් තමයි කොවිඩ් එරෙහිව මොඩර්න සාර්ථකයි කියලා මොඩර්නාස් එන්නත සාර්ථක වී තිබෙන බව ඇමරිකාව පැත්තෙන් වාර්තා වෙනවා. CNN පුවත් සේවය මේක වාර්තා කරනවා. ඒ අනුව මෙමගින් කොරෝනා වෛරසයට සම්බන්ධ ප්‍රතිදේහ අක්‍රිය කිරීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛලවලට පහර දීමට හැකියාව වළක්වා ලන බව පර්යේෂකයෝ පවසනවා. ඇමරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතනයේ එක්ව නිපදවපු මේ ඖෂධයෙන් මේ වෙනකොට 8 දිනකට වෛරසය සම්බන්ධ ප්‍රතිදේහ අක්‍රිය කිරීමේ හැකියාවක් ඇති වෙලා තිබෙන බව අද අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. ඒක සහනදායී පුවතක්. කොරෝනාස්සේ ඩෙන්ගු අවදානමක් තියෙනවා. සැලකිල්ලෙන් විමසිල්ලෙන් ඉඳිමු. ඔබේ සහ මගේ විමසිල්ල සැනසෙල්ල උදා කරાવી. අපි නැවත හෙට මුණ ගැහෙමු. ඔබට නිරෝගීමත් සුබ දවසක්. ආයුබෝවන්.